නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සුප්පබුද්ධං පබුද්ධන්ති සදා ගෞතම ශාවකා යේ සංදිවාච රත්තෝච නිච්ඡං බුද්ධ ගතා සතිති. අමරිකාවේ ලොස් ඇන්ජලිස්හි නවීන සතිපට්ඨාන භාවනා මධ්‍යස්ථානයේවත් ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරයේ විහාරාධිපති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් අවසරයි එම භාවනා මධ්‍යස්ථානයේ වැඩ බලන විහාරාධිපති භාවනා මධ්‍යස්ථානාධිපති අපේ පැවිදි සහෝදර පූජනීය ශාස්ත්‍රපති රාජකීය පඬිත මාකඳුරේ ධම්මපීති ස්වාමීන්ද්‍රයන් වහන්සේ දර්ශනපති උස්ගොඩ ධම්මගරු මාහිමිපාණන් වහන්සේ දහන විහාරවාසී ගරු කටයුතු මහා සංඝරත්නයෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වත්නි. දැන් හැම දිනම සූදානම් වන්නේ එම විහාරස්ථානයේ භාවනා මධ්‍යස්ථානයේ බිනර පුරපසළොස්වක පොහොය නිමිති කරගෙන සිදු කරනු ලබන සීල භාවනා වැඩසටහනේ මේ වෙලාවට નિયમિત භාවනා වැඩසටහන සිදු කරන්න. මේක මගේ ජීවිතයටත් එක්තරා විදිහක විශේෂ වැඩසටහනක් වෙනවා. අප ආචාර්ය උත්තම අග්ගමහා පඬිත මඩිහි පඤ්ඤාසීක මහානායක මාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී නාමයට උපහාර පිණිස අපගේ අනුශාසකත්වයෙන් අලව්ව පන්නාදණ්ඩ ප්‍රදේශයේ ඉදිකරන ලද පැනසිහ සෙනසුන ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ භාවනා උපදෙස් සහිතව සිදු කරනු ලබන පළවෙනි කමඨහන් දීමේ අනුශාසනාව මේ අනුශාසනාව හැටියට මා සලකන්න කැමතියි. ඒ වගේම අද බිනර පෝය නිමිති කරගෙනයි පින්කම කරන්නේ. බිනර පෝය දවසේ තමයි මීට අවුරුදු 33කට කලින් මා උතුම් පැවිදි ජීවිතයට පත් වුණා. ඒ නිසා ඒ සතුටත් හිතේ දරාගෙන පින්වත් ඔබ හැම දෙනා කෙරෙහි කරුණාවෙන් අපේ ධම්මපීති ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි සිදු කරනු ලබන මේ සීල භාවනා වැඩසටහනට කලින් සඳහන් කළ තිබිච්ච පරිදි බුද්ධානුස්සතිය මුල් කරගත් අනුශාසනාවක් පවත්වලා භාවනා පුහුණුව සිද්ධ කරන්නට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පළමුවෙන්ම ඒ වැඩසටහන සඳහා දායකත්වයේ දරන පින්වතුන් සිහිපත් කර සිටීම යෝග්‍යයි කියලා මා කල්පනා කරනවා. මෙම දේශනාව සඳහා දායකත්වයේ දරා කටයුතු කරන්නේ ඇමරිකාවේ ටෙක්සස් ප්‍රාන්තයේ ඔස්ටින්හි පදිංචි පින්වත් කල්යාණි ගමගේ මෑණියන් සහ සංජය සහ කුසාලී ගමගේ මහත්මණිය ඇතුළු දරුවන්
ඒක රාශී වෙලා ගමගේ පවුලේ දරුවන් එකතු වෙලා මෑණියන් පෙරදරි කරගෙන පින්කම සිද්ධ කරන්නේ. අරමුණු වශයෙන් තබාගෙන තිබෙනවා සැප්තැම්බර් මාසේ 6 වෙනි දින උපන් දිනයේ යෙදුණු කල්යාණි ගමගේ මහත්මියගේ ස්වාමි පුත්‍රයාණන් පුණ්‍යසේන ගමගේ මහත්මයාට ආශිර්වාද කරන්න සෙත් ප්‍රාර්ථනා කරන්න. සැප්තැම්බර් 1 වෙනි දින උපන් දිනයේ යෙදුණු සූර්යකාන්ති මෙල්ලව මහත්මනියට සෙත් ප්‍රාර්ථනා කරන්න. ඔක්තෝබර් මාසේ 12 වෙනි දින යෙදෙන ශ්‍රියාලතා සූර්යාරච්චි මහත්මනියට ඒ උපන් දිනයේ වෙනුවෙන් සෙත් ප්‍රාර්ථනා කරන්න. කල්යාණි ගමගේ මෑණියන් සහ පුණ්‍යසේන ගමගේ පියාණන්ගේ දෙමාපියන් සහ ඥාතීන්ට පරලෝකපත් සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. පවුලේ හැම දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරන්න පින්කම සිද්ධ කරන්න. දායකත්වයේ දරා කටයුතු කරන පින්තුන්ගේ සිතැඟි සිතුම් පැතුම් බලාපොරොත්තු සියල්ල එලෙසින් ඉෂ්ට වේවා. උපන් දින සිහිපත් කරන්නේ පින්තුන් හැම දිනාට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ උදා වේවා. ඒ හැම දිනාම ආයු වන්න සැප බල ප්‍රඥාවන්ගෙන් අභිවර්ධනය වේවා. සුබ උපන් දිනක් වේවා. සියලු ආශිර්වාද ලැබේවා කියලා අපි හිතසිතින් ප්‍රාර්ථනා කරනවා. බිනර පුන් පොහොය නිමිත්තෙන් සිදු කරනු ලබන සීල භාවනා වැඩසටහන සඳහා සෙසු පින්කම් වලට දායකත්වයේ දරා කටයුතු කරන්න. ඉතින් කවදත් ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරයේ සමග බොහෝම සමීප සම්බන්ධතාවන් ඇතිව කටයුතු කරන අපේ පින්වත් ආනන්ද සෙනවිරත්න මහත්මයා, ඒ වගේම පින්වත් නීතිඥ අජිත් මුණසිංහ මහත්මයා සහ මාල්ති මුණසිංහ මහත්මනිය ඒ දෙපළ අපේ පින්කම් වලටත් මහත් සෙයින් දායකත්වයේ දරා කටයුතු කරන පින්වතුන්. ඒ වගේම මහින්ද සහ චින්තා ජයරත්න යුවල, ලේශාන්ති ජයමහ මහත්මනිය, කාරක සහ අනුජා විධානක යුවල කියන පින්වතුන් මියගේ ඥාතීන්ට පින් දෙන්න, සුජීවත්ව සිටින හැමද සෙත් පතන්න, පින්කමට දායක වෙලා කටයුතු කරන්න. ඉතින් ඒ අනික් පින්කම් වලටද දායක වෙන හැමෝම මේ වෙලාවේ සිහිපත් කරලා ආශිර්වාද කරනවා, සෙත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරයේ දායකයන් සේම අපේ නාරද බෞද්ධ ධර්මායතනයේ දායක පින්වතුන්, ඒ වගේම වෙනත් රටවල් වල පවා වාසය කරන අපි දන්නා කියන සදහැවතුන් මේ Zoom තාක්ෂණය ඔස්සේ මේ දේශනාව හා සම්බන්ධව සිටින බව පිට දකින්නට ලැබෙනවා, පෙනෙන්නට ලැබෙනවා. ඒ හැම දිනම සිහිපත් කරලා සෙත් ප්‍රාර්ථනා කරනවා. අද අපි බලාපොරොත්තු වන්නේ භාවනා කර්මස්ථානයේ විදිහට බුද්ධානුස්සති සිදු කරන්න. බුද්ධානුස්සති භාවනාව යනු කුමක්ද? ඒ භාවනාවක් විදිහට කරන්න කොහොමද කියන එක අපි විග්‍රහ කරලා දෙන්නටයි බලාපොරොත්තු වන්නේ. ඉස්සෙල්ලාම අපි භාවනාව ගැන සුළු ප්‍රවේශයක් විතර ගමු. භාවනාව කියන්නේ වඩන වැඩිමයි. එහෙම නැත්නම් දියුණු කිරීම කියන එක. තව විදිහකින් කියනවා නම් මේ කල්ටිවේට් කරන, වගා කරනවා කියන එක. මොනවද වගා කරන්නේ? හොඳ සිතිවිලි, කුසල චේතනා. පාලියෙන් එකට කියනවා භාවේති කුසල ධම්මේ ආසේවති වඩ්ඩේති භාවනා. කුසල සිතිවිලි හිත තුළ වැඩි දියුණු කරගන්න එක, වගා කරගන්න එක තමයි භාවනාව කියලා කියන්නේ. ඒතර කුසල සිතිවිලි හිත තුළ වගා කරගන්නකොට, වැඩි දියුණු කරගන්නකොට මොකද වෙන්නේ? අකුසල සිතිවිලි බැහැර වෙනවා, ප්‍රහාණය වෙනවා. ධර්මයේ සඳහන් කරන්නේ කුසලානං ධම්මානං උපසම්පදාය, අකුසලානං ධම්මානං පහානාය. කුසල ධර්මයන් වැඩි දියුණු කර ගැනීමට, අකුසල ධර්මයන් ප්‍රහාණය කර ගැනීමට වෑයම් කරන්න ඕන. අන්නේ කරන ලබන වෑයම තමයි භාවනාව කියලා කියන්නේ. එතකොට අපේ උත්සාහය තුළ, වෑයම තුළ යම් ආකාරයකින් අපේ හිතේ තියෙන අකුසල ධර්මයන් ප්‍රහාණය වෙනවා නම්, යම් ආකාරයකින් අපේ හිතේ තියෙන කුසල ධර්මයන් වැඩි දියුණු වෙනවා නම්, ඒ කියන්නේ අන්න එතන භාවනාව සිද්ධ වෙනවා කියන එක. ඒතර භාවනා මූලික වශයෙන් කොටස් දෙකයි.
ඔබ දන්නවා සමත භාවනා සහ විපස්සනා භාවනා කියලා. සමත භාවනාවෙන් කරන්නේ මූලිකව හිතේ තියෙන පංච නීවරණ ධර්ම යටපත් කරන එක. තවත් විදිහකින් කිව්වොත් කෙලෙස් වික්ඛම්බන වශයෙන් ප්‍රහාණය කිරීම තමයි සමත භාවනාවෙන් කරන්නේ. විපස්සනා භාවනාවෙන් කරන්නේ හිතේ තියෙන කෙලෙස් සහ මුලින්ම ගලවලා දාන එක. සමුච්ඡේද ප්‍රහාණය සිද්ධ වෙන්නේ එතකොටයි. අපි දන්නවා නිවන් දකින්නවා කියලා කියන්නේම හිත කෙලෙසුන්ගෙන් මුදවා ගැනීම. කෙලෙසුන්ගෙන් හිත නිදහස් කරගත්ත එක්කෙනා තමයි නිවන් දැක්ක කෙනා කියන්නේ. එතකොට හිත කෙලෙසුන්ගෙන් නිදහස් කර ගැනීම සඳහා අපි පුහුණු විය යුතු ක්‍රම තුනක් තියෙනවා. ඒවට අපි කියනවා ශික්ෂණ කියලා. ත්‍රිශික්ෂා. මොනවාද ත්‍රිශික්ෂා? සීල, සමාධි, ප්‍රඥා. එතකොට සීලය කියන ශික්ෂණ ක්‍රමයෙන් අපි පුහුණු වන්නේ හිතේ තියෙන කෙලෙස් తాවකාලිකව යටපත් කරන්න. ඒ తాවකාලිකව යටපත් කිරීමට කියන්නේ තදංග ප්‍රහාණ කියලා. ඊට පස්සේ දෙවනි ශික්ෂණ ක්‍රමය තමයි වික්ඛම්බන ප්‍රහාණ. වික්ඛම්බන ප්‍රහාණයෙන් කරන්නේ යම් කිසි මට්ටමක කෙලෙස් ඝනත්වයේ තුනී කරලා දාන එක. ඒතර කෙලෙස් ඝනත්වයේ තුනී කරන්න නම් හිත ඒකාග්‍ර කරගන්න. හිත විවිධ අරමුණු පසුපස්සේ යන්නම කෙලෙස් වල තියෙන ඝනකම වැඩි වෙනවා. ඒ කියන්නේ පංච නීවරණ ධර්ම ඇවිස්සෙන්න ඒවා ඝනකම වැඩි වෙනවා. ඉතින් පංච නීවරණ ධර්ම යටපත් කරගෙන කවුරු හරි කෙනෙක් හිත එක අරමුණක පිහිටුවාගෙන කටයුතු කරනවා නම් අන්න ඒ හිතේ කෙලෙස් ඝනත්වය අඩු වෙනවා. ඒ කෙලෙස් ඝනත්වය අඩු කරන්නට පුහුණු කළ යුතු ශික්ෂණ ක්‍රමය තමයි සමාධිය කියන්නේ. ඒ මානසික ඒකාග්‍රතාවයක කුසල අරමුණක හිත පිහිටුවාගෙන කරනු ලබන පුහුණුව තමයි එතන සමාධිය කියන්නේ. ඒතර සමාධියෙන් කරන්නේ කෙලෙස් වල තියෙන ඝනත්වය අඩු කරන එක. ඒකට කියන්නේ වික්ඛම්බන පහන කියලා. ඉතින් ඝනත්වය අඩු වෙලා තුනී වෙලා ගියාට පස්සේ යට ඊටාම තුනී මට්ටමේ කෙලෙස් ඉතුරු වෙන. ඒවට කියන අනුසය කෙලෙස් කියලා. අන්නේ අනුසය කෙලෙස් පවා අපි හිතින් අයින් කර ගන්න ඕනේ. එහෙම නැත්නම් නිවන් දකින්න බෑ. එතකොට අර යට කිඳා බහැලා තුනී වෙලා තැම්පත් වෙලා තියෙන කෙලෙස් මට්ටම මූලෝත්පාටනය කරන ක්‍රමයට තමයි ප්‍රඥාව කියන්නේ. ඒ ප්‍රඥාවට තමයි විපස්සනා කියන්නේ. ඒ ප්‍රඥාව ඇති කර ගන්න කල යුතු භාවනාව තමයි විපස්සනා භාවනාව. ඒතර විදර්ශනා භාවනාව කර කිරීමෙන් තමයි හිත සියලු කෙලෙසුන්ගෙන් නිදහස් කරගන්න මුදවා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් අන්න ඒ විපස්සනා භාවනාව තමයි බුදුරජාණන් වහන්සේගේම භාවනාව හැටියට හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. ඉතින් හිත ඒ විදිහට අර අනුසය මට්ටමේ තියෙන තැම්පත් වෙලා තියෙන කෙලෙසුන්ගෙන් හරි මුදවා ගන්න නම් ඉස්සෙල්ල කෙලෙස් වල ඝනත්වය අඩු කර ගන්න ඕන. එක සැරේටම මහ විශාල රූස ගහක් උගුල්ලලා දාන්න බෑ. ඒ රූස ගහ උගුල්ලන්න නම් ඉස්සෙල්ල පුංචි පුංචි අතු කපලා ඊට පස්සේ කඳ කෑලි කෑලි වලට කපලා තමයි මුල ගලවන්න වෙන්නේ. අන්න ඒ වාගේ සීලයෙන් හිතේ තියෙන කෙලෙස් කයින් වචනින් පිට වෙන අවස්ථාව නවත්ත ගන්නවා. තදංග වශයෙන් කෙලෙස් ප්‍රහාණය කරනවා. සමාධියෙන් හිතේ තියෙන කෙලෙස් ඝනකම අඩු කරලා දානවා. ඊළඟට ප්‍රඥාවෙන් විදර්ශනා ප්‍රඥාවෙන් කෙලෙස් මුලින්ම උපුටලා දානවා. කෙලෙස් මුලින්ම උපුටලා දැම්ම දවසට තමයි නිවන් දැක්ක කියලා කියන්නේ. ඉතින් අන්න ඒ කෙලෙස් ප්‍රහාණයට අවශ්‍යයි මේ ශික්ෂණ ක්‍රම තුන. මොනවාද? සීල, සමාධි, ප්‍රඥා. ඒතර දැන් සීලයට පිළිපදලා ඊට පස්සේ මොකද කරන්නේ? අර සමාධිය ඇති කර ගැනීම සඳහා අපි හිත එක කුසල අරමුණක එහෙම නැත්නම් කුසල අරමුණු සමූහයක හිත පිහිටවනවා. අන්නේ කුසල අරමුණු වල හිත පිහිටවන එක තමයි සමත භාවනාව කියන්නේ. භාවේති කුසල ධම්මේ ආසේවති වද්ධේති इति භාවනා කියපු විදිහට එතන කුසල අරමුණු වල හිත පිහිටුවීම තුළ හිත විසිරුවා යන්නේ නැහැ. එක එක අරමුණු පස්සේ යන්නේ නැහැ. තියෙන්නම හොඳ අරමුණු වල විතරයි. ඒ නිසා හොඳ අරමුණු වල හිත පිහිටලා තියෙනකන් කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච, විචිකිච්ඡා කියන නීවරණ ධර්ම ඇවිස්සෙන්නේ නැහැ. අන්නේ නීවරණ ධර්ම ඇවිස්සෙන්නේ නැති තරමට හිත සංසුන් වෙනවා.
එහෙම සංසුන් හිතකට තමයි විපස්සනා නුවණ පහළ කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මෙන්න මේ හිත සංසුන් කර ගැනීම සඳහා බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරලා තියෙන උගන්වලා තියෙන භාවනා කර්මස්ථාන තියෙන ධර්මයේ තුල බොහෝමයක්. ඒ අතරේ ප්‍රධාන කර්මස්ථාන තියෙනවා කීයක්ද? 40ක්. ඒ 40ට කියන්නේ සම 40 කර්මස්ථාන කියලා. ඒ සම 40 කර්මස්ථාන භාවනා අතරින් භාවනා කර්මස්ථාන 10ක් තියෙනවා දසවිධ අනුස්සති භාවනා කියලා. ඒ අනුස්සති භාවනා අතරේ පළවෙනි අනුස්සති භාවනාව තමයි බුද්ධානුස්සති භාවනාව කියන්නේ. එතකොට බුද්ධානුස්සති කියන වචනේ තේරුම බැලුවොත් බුද්ධ අනුසති. බුද්ධ කියන්නේ බුදුරජාණන් වහන්සේ, අනු කියන්නේ අනුව, සති කියන්නේ සිහිය පිහිටුවීම. ඒතර බුදුරජාණන් වහන්සේගේ ගුණ අනුව සිහිය පිහිටුවීම තමයි මෙතන බුද්ධානුස්සති භාවනාව කියලා කියන්නේ. පින්වත්නි, බුද්ධානුස්සති භාවනාවකින් ලැබෙන මූලික ප්‍රයෝජන දෙකක් තියෙනවා. මොකක්ද මේ මූලික ප්‍රයෝජන දෙක? පළවෙනි එක තමයි දැන් බුද්ධානුස්සති භාවනාව පුරුදු කරනකොට සිතේ සමාධිය ඇති කරගන්න පුළුවන්. සමත භාවනාවක් විදිහට සමත භාවනාවේ අග්‍රඵලය තමයි සමාධිය, චිත්ත සමාධිය. විතර බුද්ධානුස්සති භාවනාව සමත භාවනාවක් විදිහට කරාම සමාධිය ඇති කරගන්න පුළුවන්. ඊළඟට බුද්ධානුස්සති භාවනාව පුරුදු කිරීම තුළ පංච ඉන්ද්‍රිය ධර්ම සහ පංච බල ධර්ම වර්ධනය කරගන්න පුළුවන්. ඉන්ද්‍රිය ධර්ම වඩන්නත් බල ධර්ම දියුණු කරගන්නත් බුද්ධානුස්සති භාවනාව අපූර්ව භාවනාවක්. ඊටාම ප්‍රයෝජනවත් භාවනාවක්. එතන ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ මොනවටද? ඉන්ද්‍රිය කියලා එතන පාවිච්චි කරන්නේ කුසල සිතේ ප්‍රමුඛව යෙදෙන සිටිවිලි කියන එක. කුසල සිතේ ප්‍රමුඛව යෙදෙන සිටිවිලි තියෙනවා පහක්. මොනවද ඒ සිටිවිලි පහට කියන්නේ? සද්ධිය, සද්ධින්ද්‍රිය, විරින්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්ඤේන්ද්‍රිය. සද්ධා, විරිය, ඊට පස්සේ සති, සමාධි, ප්‍රඥා. එතකොට මෙන්න මේ කියන ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කර ගැනීම සඳහා උපකාර වෙනවා මොකක්ද? මේ කියන බුද්ධානුස්සති භාවනාව. එතකොට මම අද ඔබට ඉන්ද්‍රිය ධර්ම දියුණු කර ගැනීම සඳහා බුද්ධානුස්සතිය වඩන්නේ කොහොමද? සමතේ වැඩිම සඳහා වර්ධනයේ සමතේ ඇති කර ගැනීම නැත්නම් සමාධිය ගොඩනැගීම සඳහා බුද්ධානුස්සතිය වඩන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න කැමතියි. කෙසේ වෙතත් දැනට අපි තේරුම් ගමු බුද්ධානුස්සති භාවනාව ආකාර දෙකකට කරන්න පුළුවන්. ඉන්ද්‍රිය ධර්ම දියුණු කරගන්න විදිහට දියුණු වඩන්න පුළුවන්. වගේම සමතය තුළ අග්‍රඵලය වන සමාධිය ඇති වෙන විදිහට මේ බුද්ධානුස්සතිය වඩන්න පුළුවන්. එතකොට දැන් අපි වචනේ තේරුම දැනගත්තනේ. බුද්ධානුස්සති කියන්නේ මොකද්ද? බුදු ගුණ අනුව සිහි කිරීම කියන එක. ඒතර මේ ලෝකයේ පහළ වෙච්ච අසිරිමත්ම පුද්ගලයා, ශ්‍රේෂ්ඨතම පුද්ගලයා බුදුරජාණන් වහන්සේ. මේ ලෝකේ විතරක් නෙවෙයි, තුන් ලෝකයටම පහළ වෙච්ච අග්‍රම කෙනා බුදුහාමුදුරුවෝ. ඒකනේ තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ කියන්නේ. මොකද්ද තුන් ලෝකාග්‍ර කියලා කියන්නේ? තුන් ලෝකේ මොකද්ද? තුන් ලෝකේ තමයි කාම ලෝකයයි, රූප ලෝකයයි, අරූප ලෝකයයි. ඒකට කියන ත්‍රිවිධ භවය කියලා. කාම භව, රූප භව, අරූප භව. එතකොට මේ භවත්‍රයෙහි තියෙනවා ලෝක 31ක් නේද? අපි දන්නවා කාම භවයේ තියෙනවා කාමාවචර ලෝක කීයක්ද? 11. මොනවද ඒ 11? ඒ තමයි සතර අපායයි, මනුෂ්‍ය ලෝකයයි, කාමාවචර දිව්‍ය ලෝක 6යි. ඊළඟ රූප භවය හේවත් රූප ලෝකයේ තියෙන රූපාවචර බ්‍රහ්ම ලෝක කීයක්ද? 16ක්. අරූප භවයේ තියෙන අරූපාවචර බ්‍රහ්ම ලෝක කීයක්ද? 4ක්.
16 4යි 20යි 11යි 31යි. 31 තලය කියන්නේ ඕකට. එතකොට කොටස් ඔය 31 තලය තුනකට බෙදනවා ලෝක තුනක් විදිහට. ඔන්න ඔය ලෝක තුනේ ඔය තල 31 කියන සිටින සකල විධ සත්වයන් අතරේ උත්තරීතරම සත්වයන් අග්‍රම පුද්ගලයා වන්නේ කවුද? ලෞතුරා බුදුරජාණන් වහන්සේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ මේ අග්‍රභාවය පැහැදිලි කරන්න විවිධ බෙදීම් සූත්‍ර දේශනාවල සඳහන් කරලා තියෙනවා. එක බෙදීමක් තියෙනවා පාද වලින් බෙදලා තියෙනවා, කකුල් වලින්. දැන් බලන්න මේ ලෝකයේ සත්වයෝ ඉන්න විවිධ ಜಾති. මොන වගේද? කකුල් සම්බන්ධ සත්වයෝ ගත්තොත් කකුල් නැති සත්වයෝ ඉන්නවා. ඒ කට්ටියට කියන අපාදක කියලා. නේද? උරග ගණයේ සත්වයන්ට කියන අපාදක. ඊළඟට කකුල් දෙකේ සත්වයෝ ඉන්නවා. ඒ කට්ටියට කියන්නේ ද්විපාද කියලා. ඊට පස්සේ කකුල් හතරේ සත්වයෝ ඉන්නවා. ඒ කට්ටියට කියන්නේ කවුද? චතුප්පාද කියලා. ඒවත් සිව්පා සතුන් කියලා අපි සිංහලෙන් කියනවා. ඊට පස්සේ කකුල් හතරට වැඩි ගාණක් තියෙන 6 8 50 60 තියෙන අයත් ඉන්න ඔය කැරැල්ලෝ කැරපුත් මේ ළඟට පත්‍යය වගේ සතු ඉන්නේ. ඒ අයට කියන්නේ බහුපාද කියලා. බහු කියලා කියන්නේ බොහෝ කියන, බහුල කියන. බොහෝ කකුල් කියන. ඒතර අන්න බෙදීමක් තියෙනවා. ඔය පා නැති, දෙපා, සිව්පා, බහුපා කියන සියලු සත්වයෝ අතරේ බුදුරජාණන් වහන්සේ අග්‍රයි. ඔන්න පළවෙනි බෙදිල්ල. ඊට පස්සේ ආපහු බෙදලා තියෙනවා රූපිනෝ සහ අරූපිනෝ සත්ත්ව. රූපය ඇති සත්වයෝ, රූපය නැති සත්වයෝ කියලා. රූපී අරූපී කියලා වචනයක් දාලා තියෙනවා. එතකොට රූප ඇති කියන ගණයට ගත්තාම එතනදී සඳහන් කරන්නේ අර සතර අපායයි, මනුෂ්‍ය ලෝකයයි, කාමාවචර දිව්‍ය ලෝක 6යි, රූපාවචර බ්‍රහ්ම ලෝක 16යි. අන්න එතන ඒ සමස්තය හඳුන්වන්නේ රූප සත්වය හැටියට. අරූපිනෝ කියලා කියන්නේ අරූපාවචර ලෝකවල ඉන්න සත්වය. අරූපී සත්වය හැටියට ඒ අය ගන්නේ. එතකොට අන්නේ රූපී අරූපී සත්වයෝ අතරේ අග්‍රම කෙනා තමයි බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ සංඤී අසංඤී නේව සංඥා නා සංඤී කියලා කොටස් තුනකට බෙදලා තියෙනවා. සංඤී සත්වය කියන්නේ සංඥාව තියන අය. කියන්නේ වේදනා සංඥා එහෙම තියෙන සත්වය. හඳුනා ගැනීමට හැකියාව තියෙන. ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රයන් තියෙනවා. ඒ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන අරමුණු හඳුනා ගන්නට හැකියාව තියෙන සත්වයන්ට කියන්නේ සංඤී සත්වය කියලා. සතර අපායේ ඉන්න අය, ඊළඟට මිනිස්යෝ, කාමාවචර දිව්‍ය ලෝකවල ඉන්න අය, රූපාවචර බ්‍රහ්ම ලෝක 16න් 15ක ඉන්න අය, සහ අරූපාවචර බ්‍රහ්ම ලෝක 4න් 3ක ඉන්න අය. ආකාසානං ඡායතන, විඥානං ඡායතන, ආකින්චඤ්ඤායතන කියලා මෙන්න මේ කියන ලෝකවල ඉන්න සත්වයන්ට කියන්නේ සංඤී සත්වයෝ කියලා. එතකොට අසංඤී සත්වයෝ කියලා කියන්නේ කවුද? අසංඤ තලය කියලා රූපාවචර බ්‍රහ්ම ලෝකයේ තියෙනවා ලෝකයක්. ඒ කටියට රූපය තියෙනවා. හැබැයි රූපේ තිබ්බාට ඒ අයට අර සංඥා වේදනා දැනෙන්නේ නැහැ. නිකන් ගල් පර්වත තීව්ව වගේ ඒ අය ඉන්නවා. ඒක කර්ම ඒ වගේ තැන්වල ඉපදෙන එක දුෂ්ටක්ෂණයක් හැටියට සඳහන් කරනවා. ඒ කියන්නේ ඒ වගේ තැන්වල හිටියට සත්‍ය අවබෝධ කරගන්න හැකියාවක් නැහැ. බ්‍රහ්ම ලෝකයක් තමයි. කල්ප ගානක ඒවා ඉඳලා කර්ම ගෙවුනට පස්සේ ආපහු වෙනත් තැන්වලට යන අය. ඊළඟට නේව සංඤීනා සංඤී කියලා කියන්නේ නේව සංඥානා සංඥායතනී කියලා. අර සංඥා ඇති නැති ස්වභාවය තියෙන සත්වයෝ ඉන්නවා. අන්න ඒ නේව සංඥානා සංඥායතනී කියන බ්‍රහ්ම ලෝකේ ඉන්නේ. ඒ කියන කොටස් තුනේම ඉන්න සත්වයෝ අතරේ බුදුරජාණන් වහන්සේ අග්‍රයි කියලා බුදුරජාණන් වහන්සේ අවධානය කළා. ඒ කියන්නේ බෙදන්න ඕන හැම ක්‍රමයකටම බෙදලා සකල විද සත්වයන් අතරේ බුදුරජාණන් වහන්සේ අග්‍රයි.
එතකොට මේ බෙදිල්ල ඔක්කොම අර කොටස් තුන ඇතුලේ බෙදන්න. මොකද කොටස් තුන? කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක. එතකොට අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේට තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ කියන නම භාවිතා කරන්නේ. දරේ තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ කවුරු හරි කෙනෙක් මෙනෙහි කරනවා නම් අන්න ඒ තැනැත්තාට ලැබෙන ප්‍රතිලාභ ගැන සඳහන් කරනවා. සුප්පබුද්ධම් පබුද්ධන්ති සදා ගෞතම ශාවකා. සුප්පබුද්ධ කියලා කියන්නේ තාම ප්‍රබුද්ධිත මනසකින් කටයුතු කරනවා. සදා ගෞතම ශාවක බවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැම තිස්සෙම හැම වෙලාවෙම ප්‍රබුද්ධිත මනසකින් කටයුතු කරනවා. කොහොමද? යේසං දිවාච රත්තෝච නිච්ඡං බුද්ධගතස්. කවුරු හරි කෙනෙක් දිවා රෑ දෙකේ නිරතුරුව මේ බුද්ධ කතා සතිය හෙවත් බුදුරජාණන් වහන්සේ අනුව ගිය සිහිය පුරුදු කරනවා නම්, ඒ කියන්නේ බුද්ධානුස්සතිය වඩනවා නම් ඒ තැනැත්තා ප්‍රබුද්ධිත මනසකින් කටයුතු කරන, ප්‍රබෝධමත් වූ සිතකින් කටයුතු කරන කෙනෙක් වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ කියන්නේ වීත රාගී, වීත දෝෂී, වීත මෝහී පුද්ගලයෙක්. රාග ද්වේෂ මෝහ තියෙන පුද්ගලයෙක් ගැන හිතනකොට අපේ හිතේ රාග ද්වේෂ මෝහ වැඩි හැදෙන එක ඇති වෙන එක ස්වභාවයක්. හැබැයි රාග ද්වේෂ මෝහ නැති උත්තමයෙක් ගැන හිතන වාරයක් පාසා එම හිතන අයගේ සිත් තුළද විරාගී සිතිවිලි ඇති වෙන්නේ, වීත ද්වේෂී සිතිවිලි ඇති වෙන්නේ, මෛත්‍රී සාගත සිතිවිලි ඇති වෙන්නේ, ඒ වගේම ප්‍රඥා සම්පන්න සිතිවිලි ඇති වෙන්නේ. ඒ නිසා අපට මේ බුද්ධෝත්පාද කාලයක ඉපදෙන්න ලැබුණ ඉතාම දුර්ලභ වාසනා ගුණයක් නිසා. තේම ගුණයක් ලැබිලා බුදුහාමුදුරුවෝ ගැන ඒ කාලෙදි හිතන්නේ නැත්නම් අපි මොනතරම්නම් අවාසනාවන්තයද? හිතන්නට අවස්ථාව ලැබිලා තියෙද්දි ඒ අවස්ථාවෙන් නිසි ඵල නෙලන්නේ නැත්නම් අපි මොනතරම් අවාසනාවන්තද? ඒ නිසා දවසකට එක වතාවක්වත් දෙවතාවක්වත් බුදුහාමුදුරුවෝ ගැන හිතලා කල්පනා කරලා හිතේ කුසල් සිතිවිලි ඇති කර ගන්න ඕනේ. ඒතර බුදුරජාණන් වහන්සේ ගැන හිතන එක කොහොමද කරන්න ඕන? අර ඉන්ද්‍රිය ධර්ම වැඩෙන විදිහට හිතන්න පුළුවන්. එහෙම නැත්නම් භාවනාවක් කරලා අර සමත භාවනාව තුළ සමාධිය වැඩෙන විදිහටත් ඒක කරන්න පුළුවන්. ඒතර දැන් මොනවද ඉන්ද්‍රිය ධර්ම? ඉන්ද්‍රිය ධර්ම පහක් කියවනේ. මොනවාද පහ? සද්ධින්ද්‍රිය, විරීන්ද්‍රිය, සතීන්ද්‍රිය, සමාධීන්ද්‍රිය, පඤ්ඤේන්ද්‍රිය. සද්ධා කියලා කියන්නේ තුනුරුවන් කෙරෙහි කරුණු අවබෝධයෙන් දැනගැනීමෙන් ඇති කරගන්න ලබන විශ්වාසය. ඒකනේ සද්ධාව කියන්නේ. එතකොට අපිට අන්න ඒ කියන සද්ධා නැමැති ඉන්ද්‍රිය ධර්මයේ දිනු කරගන්න මොකද්ද කරන්න ඕන? බුදුරජාණන් වහන්සේ ගැන හිතන්න ඕන. ධර්මයේ ගැන සංඝයා ගැන හිතීමිනුත් ශ්‍රද්ධාව වැඩි වෙන්න පුළුවන්. ඒ අතරේ බුදුරජාණන් වහන්සේ ගැන හිතීම කියලා කියන්නේ ඊටත් වැඩි ඉතාම ප්‍රබල දෙයක්. එහෙනම් බුදුහාමුදුරුවෝ ගැන හිතනවා කියන්නේ කොහොමද ශ්‍රද්ධාව වැඩෙන විදිහට, විශ්වාසය වැඩෙන විදිහට බුදුහාමුදුරුවෝ ගැන හිතන්නේ? දැන් සමහරව හිතාගෙන ඉන්නේ අරහං කියුවට පස්සේ මේ ශ්‍රද්ධාව වැඩෙනවා කියලා. එහෙම වැඩෙනවද? නිකන් පොට්ටකට කල්පනා කරලා බලන්න. ඔබ හරියට අරහං කියන වචනේ තේරුමක් දන්නේ නැත්තම් නිකම්ම අරහං කිය හිටියා කියලා නේද? මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක් ඇති වෙයිද? එහෙම ඇති වෙන්නේ නැහැ. සම්මා සම්බුද්ධෝ කියලා කටපාඩම් කරගෙන ඔක වාක්‍යයක් විදියට නිකාම කියව හිටියයි කියලා ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් දැන් ඔන්න ඔබේ වගකීමක් තියෙනවා මේ බුදු ගුණය පාවිච්චි කරන්න ඕන ශ්‍රද්ධාව නැමැති ඉන්ද්‍රිය ධර්මයේ වැඩෙන විදිහට. ඒතර ශ්‍රද්ධාව නැමැති ඉන්ද්‍රිය ධර්මයේ වැඩෙන විදිහට මේ බුදු ගුණය හිතන්න නම් ඔබ ඒ බුදු ගුණයේ තේරුම හොඳට දැනගෙන තියෙන්න ඕන. නේද? ඇයි බුදුහාමුදුරන්ට අරහං කියන්නේ? ඇයි බුදුහාමුදුරන්ට සම්මා සම්බුද්ධයි කියන්නේ? ඇයි බුදුහාමුදුරන්ට විද්‍යාචරණ සම්පන්නයි කියන්නේ? අන්න ඒ ටික ඔබ දැනගෙන ඉන්න ඕන. ඒ කියන්නේ ගුණේ තේරුම දැනගන්න ඕන. ගුණේ තේරුම දැනගත්තත් නැති. දැන් ගුණයක් දන්නවා, ගුණේ තේරුමක් දන්නවා. අපි දන්නේ නැහැනේ ඇත්තටම මේක තිබ්බද කියලා. අපිත් ඔය ඒ කාලේ පොත්වල තිබිච්ච හින්දා හරි ඔහොම සමහර වෙලාවට ඔය වාක්‍ය ටික කියනවා.
අපි ඊට පස්සේ විමසල බලන්න ඕන බුදුරජාණන් වහන්සේගේ චරිතයේ කිනම් තැන්වලද මේ කියන අරහං ගුණය ඉස්මතු වෙලා තියෙන්නේ. අන්න එතකොට අපිට බුදුරජාණන් වහන්සේගේ චරිතය ගැන හිතන්න වෙනවා. එතකොට ඒ යන හිත හිතා ඉන්න එකත් බුද්ධානුස්සතිය තමයි. එහෙම නැතුව අරහං ගියේ හිත ඉන්න එක නම් විතරක් නෙවෙයි. අර විදිහට බුදුහාඳුර ගැන හිතීම තුළ ඔබේ ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙනවා. ඒක තේරුම් ගන්න ඕන. ශ්‍රද්ධාව දියුණු වෙනවා. එතකොට ශ්‍රද්ධාව දියුණු කරගන්න. ශ්‍රද්ධාව කියන්නේ විශ්වාසයනේ. එතකොට බුදුහාමුදුරුවෝ විශ්වාසය ඇති කරගන්න අපි බලන්න ඕන බුදුහාමුදුරන්ට අරහං කියන ගුණෙන් ඉස්සර කාලේ මිනිස්සු බුදුහාමුදුරුවෝ හඳුන්වලා තියෙනවා. ඒතොර ඇයි අරහං කිව්වේ? ඔන්න අපි කල්පනා කරලා බලනවා. උන්වහන්සේ රහසින්වත් පව් කළා නැහැ. සියලු පාපයන්ගෙන් නිදහස් වෙලා තියෙනවා. සියලු කෙලෙසුන් නැති කරලා තියෙනවා. ආමිෂ පූජා ප්‍රතිපත්ති පූජාවන්ට යෝග්‍ය වෙලා තියෙනවා. ඒ නිසා දෙවියෝ බ්‍රහ්මයෝ හැම කෙනෙක්ම ඇවිල්ලා මහා අසිරිමත් විදිහට බුදුහාමුදුරුවෝ පූජාව මුදලා තියෙනවා. අන්න ඒවා අපි ඉගෙනගෙන තියෙන්න ඕන. අහලා තියෙන්න ඕන, කියවලා තියෙන්න. ඒව මතක් වෙන්න ඕන. ඒතර ඒව මතක් වෙනකොට අනේ බුදුහාමුදුරුවෝ අරහං ගුණයට යෝග්‍යයිනේ. මේ අරහං කියන වචනේ උන්වහන්සේ හඳුන්වන්න සාකල්යෙන්ම හැම ආකාරයෙන්ම සුදුසුයිනේ කියන හැඟීම අපේ හිතට එනවා. අන්න එනවත් එක්ක මහ පුදුම ආදරයක්, ලෙන්ගතුකමක්, පුදුම ශ්‍රද්ධාවක්, උතුරා යන ශ්‍රද්ධාවක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති වෙනවා. අන්න එතකොට අර සද්ධීන්ද්‍රිය දියුණු වෙනවා. නේද? එතකොට ඔබ බුද්ධ චරිතයේ සම්බන්ධයෙන් තියෙන පොතක් කිව්වොත්, බුදු ගුණයක් ගැන කියවෙන වෙනත් තියෙන සූත්‍රයක් හරි කිව්වොත්, දේශනාවක් හරි අහගෙන හිටියොත්, කතාවක් හරි අහගෙන හිටියොත් ඒ තුල ඔබේ ශ්‍රද්ධාව වැඩෙනවා. ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙනවා. ඒතර ඒකත් බුද්ධානුස්සති භාවනාවක්. දැන් ගොඩාක් අය හිතාගෙන ඉන්නේ මොකද්ද භාවනාව කියන්නේ? ඇස් දෙක වාගෙන අත් දෙක උකුලේ තියාගෙන ගල් පිළිම වගේ හෙල්ලෙන්නේ නැතුව ඉඳගෙන ඉන්න එක කියලා. එහෙමම හිතන්න එපා. නේද? ඇස් දෙක වාගෙන මොනව ප්ලෑන් කරනවද කියලා කවුද දන්නේ? නේද? ඕන්න තරම් ඉන්න පුළුවන් හෙල්ලෙන්නේ නැතුව ඒ වුණාට හිත සමහර වෙලාවට වෙන ලෝකයක තියෙන්න පුළුවන්. ඒ නිසා මේ බාහිර පුද්ගලයන් බලලා අනේවා භාවනා කරනෝ පේන්නේ නැහැ නේ ආදි වශයෙන් එහෙම කියන්නේ යන්න එපා. එහෙම කියන්නේ යන්නේ මේ භාවනාව ගැන හරියට දන්නේ නැතිකම නිසා. එතකොට කවුරු හරි කෙනෙක් අපි හිතමු පැත්තකට වෙලා පුටුවක හරි වාඩි වෙලා කොහේ හරි ගලක් උඩ හරි වාඩි වෙලා ගහක් යට හරි වාඩි වෙලා පැත්තක් බලාගෙන බුදුහාමුදුරුවන්ගේ බුද්ධ චරිතයේ ඒ දවස්වල වෙච්ච දේක් ගැන කල්පනා කර කර ඉන්නවා. හිත ඉන්නවා. අපි හිතමු අංගුලිමාල දමනය කරපු හැටි ගැන කල්පනා කර කර ඉන්නවා. එහෙම නැත්නම් චින්චමානවිකාව බුදුහාමුදුරන්ට ඒ කරපු අකටයුතුකම් හැම බුදුහාමුදුරුවෝ හැසිරෙච්ච හැටි කල්පනා කර කර ඉන්නවා. ඒ ආදී වශයෙන් ඊළඟට එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ ළඟටම ශක්‍ර දේවේන්ද්‍රය ඇවිල්ලා මහා බ්‍රහ්මයා ඇවිල්ලා බණ අහන හැටි ඒ වගේ දේවල් ගැන හිතනවා. එහෙම ඒ විදිහට එකක් නිකන් හිතා හිටියත් කොච්චරනම් ශ්‍රද්ධාව ඇති වෙනවද? දැන් ඔය අතෝ නිකන් ඉන්න වෙලාවට ඔහොම එක එක වෙන දේවල් ගැන හිත ඉන්නේ නැද්ද? එක එක කෙනා කියපුවා, කරපුවා, බැනපුවා ඕන තරම් හිත ඉන්නවනේ. නේද? එතකොට ඇති වෙන රාග ද්වේෂ මොහ. නමුත් නිකන් ඉන්න වෙලාවට ඕක නිකන් කතානුසාරී චිත්‍රපටයක් විදිහට ඔබට මනසට මවා ගන්න පුළුවන් නම් දැන් ගොඩක් දඹදිව ගිහපු අය එහෙම ඉන්නවනේ. බුදුහාමුදුරු බරණසී සිපතනාරාමේ මිගදායිදි පස්වග තාපසයන් බණ කියපු හැටි අර සම්මුඛ චේතිය ළඟ ඉඳලා පස්වග තාපසයෝ එක්ක බුදුහාමුදුරු වැඩම කරපු හැටි. ඉතින් ඒවා සිහි කරගෙන ඒ විදිහට කල්පනා කර කර හිටියා. උන්වහන්සේගේ ගුණය ඉස්මතු වෙන හැම මොහොතකදීම අපේ හිතේ ලොකු ශ්‍රද්ධාවක් නැති වෙන්නේ. නේද? අන්න ඒ විදිහට හිතන්න. එතකොට ඔන්න සද්ධින්ද්‍රිය ඒ තුළ වැඩෙනවා. එතකොට එහෙම ඉන්න අතරේ දැන් බුදු ගුණ ගැන කල්පනා කර කර ඉන්න අතරේ හිත වෙන එකකට යනවා මොකක් හරි. ඔය අතරේ අපි හිතමු කවුරු හරි කෙනෙක් කෑ ගහලා කවුරු හරි කෙනෙක් වෙන දෙයකට කතා කරලා ඔබේ හිත කැඩෙනවා. අවධානය වෙනස් වෙනවා. එතකොට අන්න විරීන්ද්‍රිය ඇති කරගන්න. කොහොම හරි ආපහු අර බුදු ගුණයටම හිත වීරිය පිහිටුව ගන්නවා.
අන්න එතන බුදු ගුණය තුලම හිත පිහිටුවා ගන්න කරනු ලබන වෑයම විරේන්ද්‍රිය දියුණු කිරීමක් වෙනවා. ඊට පස්සේ හැම වීරයන් පුරුදු කරගෙන කොහොම හරි සිහිය තුලම අර බුද්ධානුස්සතියම තුලම හිත පිහිටව ගන්න. සතිඉන්ද්‍රියත් ඒ තුල වැඩෙනවා. හිත වෙන දෙයකට යන්න දෙන්නේ නැතුව බුදු ගුණය තුලම හිත සිහියෙන් පිහිටුවා ගන්න එක. සතිඉන්ද්‍රිය. ඊට පස්සේ අන්න සමාධි ඉන්ද්‍රිය. දැන් ඔහොම යනකොට බුදු දැන් සිහියෙන් යුක්තව අර බුදු ගුණයේ හිත පිහිටුව ගත්තට පස්සේ හිත එහෙම දුවන්නේ යන්නේ නැහැ. අන්න සිතෙහි ඒකාග්‍රතාවයක් ඇති වෙනවා. ඒ එකඟතාවයේ ඇති වෙන බව දැනගෙනම ඔබ හොඳට අර බුදු ගුණය මෙනෙහි කල්පනා කර කර ඉන්නවා. ඒ කාර්යයේ යෙදී ඉන්නවා. සමාධි ඉන්ද්‍රිය දිනු වෙනවා. ඊට පස්සේ ඕනනම් ඔබට පුළුවන් එතෙන්දිම මේ ඇති වෙච්ච සියලුම දේවල් මොකද්ද මේ මෙච්චර වෙලා කරේ? සිතවිලි හිත හිතපු එක. මොනවද සිතවිලි කියලා කියන්නේ? සිතවිලි කියලා කියන්නේ සංස්කාර. ඒවත් චේතනා නේද? ඒතකොට මේ සිතවිලි සියල්ල මොකක්ද? බුදු ගුණයක් හිතපු බව ඇත්තයි. බුදු ගුණයක් හිතුවයි කියලා ඒක නිත්‍ය නෑනේ. බුදු ගුණේ පවා නිත්‍යයි. නේද? බුදු ගුණේ පවා හේතු නිසා හටගත්ත දෙයක්. එතකොට මේ බුදු ගුණ හිතනවා කියන සිතවිල්ල පවා හේතුන් නිසා ඇති වෙච්ච එකක්. එතකොට හේතුන් නිසා ඇති වෙච්ච ඒවා හේතුන් නැති වෙනකොට නැති වෙලා යනවා. නේද? අන්න ඒක දකිනවා. ඒකට කියනවා මොකද්ද? සමුදය වය දකිනවා කියලා. ඇතිවීම නැතිවීම දකිනවා. ඉතින් අන්න ඒ විදිහට කවුරු හරි කෙනෙක් යම් ඒ සිතිවිලි වල ඇතිවීම නැතිවීම දකින ඒක තමයි පඤ්චේන්ද්‍රිය කියන්නේ. අන්න බුද්ධානුස්සති භාවනාව සිද්ධ කරනකොට ඉන්ද්‍රිය ධර්ම පහම වැඩෙනවා. ඒක ක්‍රමයක්. ඒ විදිහට ඔබ කල්පනා කරලා නිකන් ඉන්න වෙලාවට බුද්ධානුස්සතිය වඩන්න ඔබට හිතෙන ඕන බුද්ධ චරිතයේ සිද්ධියක් මතක් කරගන්න බුදු ගුණයක් ඉස්මතු වෙන විදිහට. හැබැයි හැම කතාවකම අවසානයේ ඔබට මෙන්න මේක තමයි බුදු ගුණය කියන එක තේරෙන්න ඕන, මතක් වෙන්න ඕන. නැත්නම් සමහරට හිතන්න ගත්තට පස්සේ එහෙම හිතලා ගිහලා බුදුහාඳුරන්ගෙන් පටන් අරගෙන ගෙදරින් අවසන් කරන්නත් පුළුවන්. එහෙම නැතුව දැන් ඒ ගුණයේ කෙලවරක් හිතන දේ කෙලවරක් තියෙන්න ඕන. දැන් අපි හිතමු බුදුරජාණන් වහන්සේගේ මොකක් හරි පිණ්ඩපාතේ වැඩම කිරීම නැත්නම් ධර්ම දේශනා කරන සිද්ධියක් මතක් වුණා කියලා. ඒක හිතාගෙන ගිහිල්ලා ඒ සිතවිලි ධාරාවේ කෙලවර ඔබට ඒ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ගුණය තමයි ඉස්මතු වුණේ කියලා වැටහෙන්න ඕන. නේද? එහෙම නැතුව ඒක ඔස්සේ තව කරකැවිලි ඉවර වෙලා අන්තිමේදී මොකද්ද හිතුවේ කියලාවත් මතක නැති වුණොත් ඒක අවුලක් වෙනවා. ඉතින් අන්න ඒ නිසා ඒ විදිහට මේ ගුණය මෙනෙහි කරන්න. එතන ඔන්න දැන් බුද්ධානුස්සති ඉන්ද්‍රිය ධර්ම දිනු වෙන විදිහට වැඩෙනවා. ඊළඟට දැන් අපේ මූලික සමත භාවනාව පැත්තෙන් ගත්තොත් මූලික ඉලක්කය සමාධිය ඇති කරගන්න එකනේ නේද? ඒතර සමාධිය කියලා කියන්නේ චිත්ත ඒකාග්‍රතාවය. එතකොට වෙනත් දේවල් ගැන අවධානය යොමු කරන්නේ නැතුව අර සමාධිය ඇති වෙන විදියටම හිත පිහිටව ගන්න ඕන අපි මේ ගුණය පාවිච්චි කරනවා. දැන් අපි දන්නවා මේ බුදු ගුණ දේශනාව කියලා කියන්නේ හැම පැයකින් කරලා ඉවර කරන්න පුළුවන් එකක් නෙවෙයි. නේද? බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ නමක් වෙනත් බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණ කල්පයක් පුරාවට ප්‍රකාශ කළත් කල්පය නිමා වෙනවා බුදු ගුණ ඉවර වෙන්නේ නැහැ කියලා. නේද? එතකොට එච්චරට බුදු ගුණ තියෙනවා. හැබැයි අපි සමහර වෙලාවට ඉතින් පැයෙන් දෙකකින් ඉවර කරනවා. ඒ ඉවර කරගන්න බැරි හින්දා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් කියන්න දන්නේ නැති හින්දා වෙන්නත් පුළුවන්. නේද? පැයකට වැඩි ගියා ගන්න දෙයක් නැති හින්දාත් ඉවර කරන අවස්ථා වෙන්නත් පුළුවන්. ඉතින් කෙසේ වෙතත් මූලික දේ තමයි බුදු ගුණ සාගරයක්. ඉතින් මේ අනන්ත බුදු ගුණ සාගරයෙන් බිඳක් අපි මේ මෙනෙහි කරන්න වෑයම් කරන්න. එතකොට මෙන්න මේ අනන්ත බුදු ගුණ අතරින් අපි දෛනිකව පාවිච්චි කරන බුදු ගුණ 9ක් තියෙනවා. ඒ 9ට කියන නවාරහ බුදු ගුණ කියලා. අරහං බුදු ගුණෙන් පටන් අරගෙන භගවා ගුණෙන් අවසන් වෙන බුදු ගුණ 9. අන්නේ බුදු ගුණ 9 අපි පාවිච්චියට ගන්නවා මේ සමත භාවනාව වඩන්න. ඉතින් ඒක මම සාමාන්‍යයෙන් කිව්වොත් ඔබට දැන්
සරලම භාවනා ක්‍රමය තමයි ඉතිපිසෝ ගාථාව මුල ඉඳලා අගට කියනවා. ඊට පස්සේ අග ඉඳලා මුලට කියනවා. දැන් ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා. ඒ කියන්න පුළුවන් නේද? වටවිට බල කියන්න පුළුවන්, එළවලු බොංචි කඩ කඩත් කියන්න පුළුවන්, මදුරු තලමිනුත් කියන්න පුළුවන්, ළඟ ඉන්න කෙනාට ඇඟිල්ලෙන් යන මොනුත් කියන්න පුළුවන් නේ. ඕන දෙයක් කරේ. මොකද පුරුව නිසා, පුරුද්ද නිසා ඔකත් කියවිලා යනවා යස්ස. එතකොට ගුණය කිව්වට සතිය නැහැ. අන්න ඒ නිසා දැන් අපි කරන්න හදන්නේ දැන් සතිය පුරුදු කරන. සතිය පුරුදු කරන්නේ ඒ නිසා අර පුහුණුව අමාරු කරගන්නවා. ඒ කියන්නේ වෙනත් විදිහකට පුහුණු කරන්න බලනවා. පුරු ක්‍රමයට නැතුව. මොකද වෙනත් ක්‍රමේ අග ඉඳලා මුලට කියනවා. දැන් මුල ඉඳලා අගට හුරු හින්ද ලේසි. හැබැයි අග ඉඳලා මුලට හැමෝටම ලේසි නෑ. නේද? ඒක මොකද ලේසි නැත්te ඒක පුහුණුව නැති නිසා. ඒ නිසා ඔන්න අගට කියනවා. මුල ඉඳලා අග ඉඳලා මුලට කියනවා. ඉතිපිසෝ භගවා බුද්ධෝ සත්තා දේව මනුස්සානං අනුත්තරෝ පුරිස ධම්මසාරති ලෝකවිදු සුගතෝ විද්‍යාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං. අන්නේ විදිහට කියනවා. දැන් ඕක මට ටිකක් විතර පුළුවන් හින්දා මම ඉක්මනට කිව්වා. ගොඩක් අයට ඔක බැරි වෙන්න පුළුවන්. ඒ බැරි වෙන තරමට හොඳයි. පුරුදු වෙන හින්දානේ දැන් අර කලින් එකක් අම්මා අපිට පුරුදු නිසානේ අපි හිත එහෙම ගියේ. දැන් පුරුදු හින්දා පුහුණුවක් නැති නිසා සිහිය වඩා දියුණු කරගන්න අපිට ඒක අවස්ථාවක් වෙනවා. ඒ නොදන්නකමම ඒ නුපුහුණුවම නුහුරුවම අපිට වාසනාවක් කියලා හිතන්නේ. එහෙම කරනකොට අර පුහුණු නැති හින්දාම ඕන දැන් භගවාකු ඊට පස්සේ මොකද්ද කියන්නේ? ඊට පස්සේ තියෙන බුද්ධෝනේ ඊට පස්සේ මොකද කියන්නේ? ඊට පස්සේ බලනවා සත්තාදී මනුස්සානන් ඔය විදිහට එකින් එක බොහොම කල්පනාකාරීව හිතන්න ගන්නවා. කල්පනාකාරීව හිතනවා කියන්නේ සතිය දිනු වෙනවා කියන්නේ. ඒක ක්‍රමයක්. ඊළඟට බුද්ධානුස්සති භාවනාවේදී ආපහු පුළුවන් එක ගුණයෙන් ගුණය වැඩි වෙන විදිහට කියන්න. කොහොමද ගුණයෙන් ගුණය වැඩි වෙන්නේ? ඉතිපිසෝ භගවා අරහං කියලා නවත්තනවා. ඊට පස්සේ ආපහු ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ කියලා නවත්තනවා. දැන් නවත්තන තැන සිහිය තියෙනවා. දැන් පටන් ගන්න එක ගැන නම් අපිට පුරුදු ඉතිපිසෝ කියන්නේ පටන් ගන්න කියලා ඒක දන්නවා. හැබැයි නවත්තන්නේ කොතනින්ද කියලා සමහර වෙලාවට පැටලෙන්න පුළුවන්. අර පුරුද්ද නිසා පවු කරගෙන යන්න පුළුවන්. නවත්තන්න ඕන තැන නවත්තන්න නැතුව අනිත් ගුණයකට පනින්න පුළුවන්. ඒතකොට අන්න එහෙම ගුණයක් එහෙම ගුණයක් පන්නගෙන යන්නේ නැතුව ඒ අදාළ ගුණය ළඟින් නවත්තන සිහිය තියෙන්න නේ. ඉතිපිසෝ භගවා අරහං ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ කියලා ඒ තැනින් නවත්තන සිහිය තියෙනවා. සිහිය නැත්නම් මොකද විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු ඒ විදිහට කියවෙන්න ගන්න. එහෙම වුණොත් අන්න ඒ කියන අපේ භාවනා පුහුණුව බිඳ වැටෙනවා. ඒතර ඔන්න ඔය විදිහට සිහිය හොඳට පුරුදු කරනකොට අර ගුණයේම මේ බුදු ගුණයේම හිත රැඳෙනවා. අන්න එතකොට හිත එක අරමුණක පිහිටනවා. ඒක තමයි සමාධිය කියන්නේ. ඒ ඇති කරගන්න චිත්ත සමාධිය තමයි අපට විදර්ශනා ප්‍රඥාවට උපකාර වෙන්නේ. ඉතින් අන්නේ චිත්ත සමාධිය ඇති කරගන්නට අවශ්‍ය වෙන විදිහේ ක්‍රමවේද. මේවා අනිවාර්ය ක්‍රම නෙවෙයි. ඒවා එදා කාලේ හිත දියුණු කරගත්ත ස්වාමීන් වහන්සේලා විවිධ උතුමන් වහන්සේලා භාවනා යෝගාචාර්යයන් වහන්සේලා විවිධ ක්‍රම අත්හදා බලලා ඉවරලා මේ සමාධිය උපදවා ගන්නට පාදක කරගත්ත ක්‍රමවේද. ඉතින් අන්න ඒවත් අපි යොදාගෙන තමයි මේ භාවනාව පුරුදු කිරීම කළ යුතු වන්නේ. එතකොට පින්වත්නි දැන් අපි මූලිකව බලන්න ඕන දැන් මම බුද්ධානුස්සතිය කියන මේ මාතෘකාව යටතේ කොටස් දෙකක් අවධාරණය කළා. එකක් තමයි ඉන්ද්‍රිය ධර්ම වැඩින විදිහට බුද්ධානුස්සතිය වඩන. අනිත් එක මොකද්ද? සමාධිය, චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙන විදිහට බුද්ධානුස්සතිය වැඩිම. ඒතර ඉන්ද්‍රිය ධර්ම වැඩෙන විදිහට බුද්ධානුස්සතිය වැඩිම කියන තැනදී අපි බුදු ප්‍රජානන් වහන්සේගේ
විවිධ චරිත ලක්ෂණ තේරුම් ගැනීම වැදගත් වෙනවා. දැන් සාමාන්‍ය කෙනෙක් කෙරෙහි පැහැදීමක් ඇති වෙන්නේ එයාගේ චරිත ලක්ෂණ අපි තේරුම් ගත්තාම නේද? මේ හරි අහිංසකයි, මේ හරි කෘතවේදී, මේ හරි දක්ෂයි. ඔය ආදී වශයෙන් දකිනකොට තමයි අපිට එයාට පැහැදෙන්නේ. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ චරිතයේ විවිධ පැතිකඩ තියෙනවා. ඒ පැතිකඩ නිසාම උන්වහන්සේට වැටිච්ච නම් තියෙනවා. නේද? බුදුරජාණන් වහන්සේ මෙන්න මේ හිඳ මේ නම පාවිච්චි කරන, මේ හිඳ මේ නම පාවිච්චි කරන. දැන් දැන් අදාළ සිද්ධාර්ථ ගෞතම කියන නාමයට අමතර බුදුරජාණන් වහන්සේට කොච්චර නම් තියෙනවද? එක එක ස්වභාවයන්, ඒක ලක්ෂණ නිසා. මිනිස්සු විසින්ම දීලා තියෙන්නේ නම බුදුහාඳුරෝ දීපු නම් නෙවෙයි ගොඩක් ඒ. දැන් එක එක්කෙනාගේ ස්වභාවය ආවේනික මිනිස්සු මේ අපේ මිනිස්සු ඉන්නව නේද? නම් හදන්න හරි දක්ෂයි. නේද? එක එක ජාති නම්. දැන් මටත් හදලා තියෙන රිවිෂන් හාමුදුරුවෝ කියලා. ඉතින් මම මේ වනේ සමර එකක් පොඩියට දෙනවා කියලා ඉතින් අන්න රිවිෂන් හාමුදුරුවෝ කියලා කියනවා. ඉතින් කමන්නේ. ඉතින් ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ඉතින් විවිධ දක්ෂතාවයන් තේරුම් අරගෙන විවිධ ලක්ෂණ තේරුම් අරගෙන මිනිස්සු නම් දීලා තියෙනවා. අන්නේ නම් සිහි කරලා ඒ නම තේරුම මේකයි කියලා දැනගත්තාම අපි බලනවා බුදුහාමුදුරන් මෙන්න මෙහෙම කිව්වේ මේ නිසා. ඒ ගුණය මතක් කරගන්නවා. එතකොට මතක් කරනවා නේ එතනේනම් කියලා අර ගුණය සිහි කරනකොටම මහ ලොකු පැහැදීමක් බුදුහාමුදුරුවෝ කෙරෙහි අපිට ඇති වෙනවා. අන්න ඒ නිසා පුළුවන් තරම් ශ්‍රද්ධාව වැඩින විදිහට බුදු ගුණ දැන ගැනීම වැදගත්. ඉතින් ඒ නිසා මම අද ඒ වගේ බුදුහාමුදුරුවන්ට කියන බුදු ගුණ නාම ඇතුළත් විස්තරයක් ඔබට කියනවා. ඔබ ඒක අහගෙන ඉඳලා ඒ අනුව පස්සේ ඒවා පසු කාලීනව ලියා ගන්නත් පුළුවන්. ඉතින් මේක මම බුද්ධානුස්සති කියලා පුංචි පොතකට මුද්‍රණය කරලා තියෙනවා. දැන් නම් පිටපත් හොයාගන්න හිඟයි. ඉතින් කෙසේ වෙතත් අන්න ඒ දේ අරගෙන උනත් ඒවා අහලා භාවිතා කරලා ඒ අනුව ඔබට මේ ඉන්ද්‍රිය ධර්ම වැඩෙන විදිහට පුරුදු කරන්න පුළුවන්. අපි ඉස්සෙල්ලාම දැන් කල් වේලා ගත වෙන නිසා අපි ඉස්සෙල්ලාම ඒ විදිහට භාවනාව ටිකක් පුරුදු කරන්න වෑයම් කරමු. චාරිත්‍රානුකූලව පින්නතුනේ අපි භාවනා කරනකොට ඉස්සෙල්ලාම චතුරාර්යකා භාවනාව කෙටියෙන් කරනවා. ආරක්ෂක භාවනා 4ක් කෙටියෙන් කරනවා. මොකද භාවනාව කියලා කියන්නේ අර දැනගෙන ගියොත් හතර ගම නොදැන ගියොත් හතරමග වගේ වැඩක්. හිත කොයි අතට කැරකෙයිද දන්නේ නැහැ භාවනාව හරියට දන්නේ නැතුව කරන්න ගත්තොත්. ඒ නිසා මේ චතුර ආරක්ෂක භාවනා 4 ඊටාම වැදගත්. මොනවද මේ ආරක්ෂක භාවනා 4? ඒවට කියන්නේ බුද්ධානුස්සති, මෛත්‍රී, අසුභානුස්සති සහ මරණානුස්සති. බුද්ධානුස්සතිය වඩන්නේ මං කියවනේ අර බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්න. ඇයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක් තියෙන්න ඕන භාවනා කරන කෙනෙක්? අපි දැන් හැමෝම නිවන් දකින්න හදන්නේ බෞද්ධ විදියට නේද? එතකොට අපි දැන් නිවන් දකින්න හදන්නේ නිවනට ගිහිල්ලාද? නෑ. නිවනට ගිහිපු බුදුරජාණන් වහන්සේ, නිවන දැකපු බුදුරජාණන් වහන්සේ අපිට කියනවා නිවන් දකින්න කියලා. එහෙනම් අපි මේ යන්න හදන්නේ කලින් නොගිහිපු තැනකට. කලින් නොගිහිපු තැනකට යන්න නම් ගිහිපු කෙනා කෙරෙහි ඒ ගිහිපු කෙනා කියන මඟ කෙරෙහි පූර්ණ විශ්වාසයක් තියෙන්න ඕන. අන්නේ විශ්වාසයේ ගිලිහිලා ගියා නම් අපි යන්නේ නැහැ. දැන් ඕනම තැනක එහෙමනේ. කොහේ හරි යන්න හදුවාම පාරක් ගහගත්තාම ඉතින් පාර කියනවා. ඉතින් පාර කියලා ඒ පාරේ යනවා. යනකොට සමහරට අපේම නොසලකිල්ල නිසා අපි හැරෙන්න ඕන තැනින් හැරෙන්නේ නැතුව වෙන පාරක ගිහිල්ලා වැඩි අවුල් කරගෙන ඊට පස්සේ මොකද හිතන්නේ? අනේ අර මිනිසයා පාර කිව්ව වැරදි වෙන්නේ නැති. ඕ දැන් මේ කිව්වනම් මේක තැනට එන්න එපා තාම නෑනේ කියලා ඔන්න කලබල වෙනවා. සැක සංකා ඇති කරගන්න මොකක් නිසාද? අර පාර කියපු කෙනා කෙරෙහි අන්න අපි වරදවා තේරුම් ගත්ත නිසා. ඒ වගේ බුදුරජාණන් මේ ධර්ම මාර්ගයේ ගමන් කරනකොට භාවනා මාර්ගයේ ගමන් කරනකොට සමහර බොහොම ෂණික ප්‍රතිඵල බලාපොරොත්තු. එහෙම ෂණික ප්‍රතිඵල බලාපොරොත්තුෙන් භාවනා කරන වෙලාවට මේ බලාපොරොත්තු වෙන ඉලක්කය ඉෂ්ට වුණේ නැති වුණා වුණ සැක සංකා ඇති වෙනවා. විචිකිච්ඡාවල් ඇති වෙනවා. බුදුහාමුදුරුවෝ කෙරෙහි ධර්මයේ කෙරෙහි
සංඝයා කෙරෙහි මහරහතුන් කෙරෙහි සැක සංකා ඇති වෙනවා. අන්නේ සැක සංකා නැති කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය භාවනා ක්‍රම තුනක් තමයි මේ බුද්ධානුස්සති බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති කියන භාවනා තුන. ඒ භාවනා තුنين කරන්නේ ශ්‍රද්ධාව වැඩෙන එක. ඉතින් අන්න ඒ ශ්‍රද්ධාව ඇති කරගන්න ඒක හිතේ ආරක්ෂාවට එකක්. ඊළඟට භාවනා කරගෙන යද්දීම තමන් අදාළ ඉලක්කයන් බලාපොරොත්තු වන ඉලක්කයන් සාක්ෂාත් කරගන්න සඵල කරගන්න වෑයම් කරද්දී ඒකට කවුරු හරි කෙනෙක් බාධා කරනවා නම් කරදර කරනවා නම් එහෙම නැත්නම් ගැටෙන විදිහට සද්ද කරනවා නම් බාහිර සමාජයේ අනවශ්‍ය විදිහේ අවුල් ඇති කරනවා නම් අනේ අයත් එක ගැටෙන්න යනවා තරහ යනවා නේද ඔය හරියටම බලන්න භාවනා කරන අයට වැඩියෙන් තරහ යනවා මම හොඳට දැකලා තියෙන එකක් තමයි ඔය සමහර අයට මේ හරියට පුහුණුව නැති හින්දා වෙන දෙයක් නිසා නෙවෙයි හරියට තරහ යන අය සිටිනවා ඒ අයට එහෙම ඒ භාවනාවේ වරදක් නෙවෙයි හරියට කළොත් හොඳට භාවනාවේදී තරහ යන්නේ නැහැ නමුත් අර කරනවා කියලා පෙන්නගෙන කරන්න ගත්තාම ගොඩක් අයට ඒ තරහ යන ගතිය වැඩි භාවනා කට්ටියට ඉතින් අන්න ඒ තරහ නැති කර ගැනීම සඳහා මොකද කරන්න ඕන මෛත්‍රී භාවනාව හොඳට පුරුදු කරලා හිත හදාගෙන තියෙන්න ඕන. ඊට පස්සේ අසුභානුස්සතිය පිළිකුල් භාවනාව. අන්නේ පිළිකුල් භාවනාවත් ඊටාම වැදගත් වෙනවා භාවනා කරනකොට. මොකද තමන්ගේ ශරීර පිළිබඳව බොහොම රාගික සිතිවිලි ඇති වෙලා අර භාවනාව එපා වෙන ගතිය ඇති වෙන්න පුළුවන්. වෙහෙස මහන්සිය ඇති වුණාම අනේ මගේ ඇඟ දැන් මේ වෙලාවයි මං ලෙඩෙක් වෙයි ආදී වශයෙන් හිතලා භාවනාව අතහරින්න සිතිවිලි ඇති වෙනවා. ඉතින් පිළිකුල් භාවනාව කරලා තියෙන කෙනෙකුට මේ ශාරීරිය පිළිබඳව එහෙම ආසාවක් ඇති වෙන්නේ නැහැ. ඊළඟට මරණානුස්සති. මරණානුස්සති භාවනාව කරන්නේ අප්‍රමාදී වෙන්න. සමහර භාවනා කරනකොට හිතේ ඒ අදාළ ඉලක්කයට හිත ගන්න බැරි වුණාම පස්සේ කරනවා දැන් ඉතින් අමාරුයි දැන් ඉවරා කියලා දැන් rahat වෙන්නේ නැහනේ. ඔය තව වෙලාවක් තියෙනවනේ ඔය ආදී වශයෙන් කියලා පස්සට දානවා භාවනාවට දෙන උනන්දුව. ඉතින් මරණානුස්සතිය වඩපු එක්කන හිතන්නකෝ මේ ඇතුළට ගත්ත හුස්ම පිට කරන්න කලින් මැරෙයි නේද? කන්න ගත්ත බත් පිට ගිලින්න කලින් මැරෙයි. ඊළඟ මොහොතේ මම මැරෙයි කියලා හිතලා එහෙනම් මේ මොහොත දැම්මම අප්‍රමාදී කර ගන්න ඕන. හොඳට කුසලයේ හිත පිටව ගන්න ඕන කියලා මොන හිත අප්‍රමාදී කර ගන්න ඕන. අන්න ඒ සඳහා තමයි මේ ආරක්ෂක භාවනා හැටියට මේ භාවනා තුන කරන්නේ. භාවනා හතර කරන්න. එතකොට ඒ භාවනා හතරම කෙටියෙන් සඳහන් කරන ගාථාවක් තියෙනවා. අර ඉතින් ඔක්කොම වෙන වෙනම කරනවට වැඩිය අපි මූලික භාවනාවක් ඉස්මතු කරගෙන අර භාවනා හතර ගාථාවක් කියන කෙටියෙන් මතක් කරගන්න. මොකද ගාථාව? නමාමි බුද්ධං ගුණසාගරන්තං සත්තා සදා හොන්තු සුඛී අවේරා කායෝ jigucchෝ සකලෝ දුගන්ධෝ ගච්ඡanti සබ්බේ මරණං හන්ති. නමාමි බුද්ධං ගුණසාගරන්තං කියනකොට මෙතන තියෙන්නේ බුද්ධානුස්සති භාවනාව. ගුණ සාගරයක් වන බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා. සත්තා සදා හොන්තු සුඛී අවේරා. සියලු සත්වයේ හැම කල්ලි සුවපත් වූ වෛර නැත්තෝ වෙත්වා. එහෙම එතනකොට එතන තියෙන්නේ මෛත්‍රී භාවනාව. කායෝ jigucchෝ සකලෝ දුගන්ධෝ. කය ජුගුප්සා සහගතයි, පිළිකුල් සහගතයි. සකලෝ දුගන්ධෝ සියල්ල දුගඳින් යුක්තයි. ගොඩක් අය වරද්දලා කියන්නේ කායෝ jigucchෝ සකලෝ සුගන්ධෝ කියනවා. නේද? කය ජුගුප්සා සහගත ඒ වුණාට සියල්ල සුවඳයි කියනවා. ඒක වැරදි සියල්ල දුගඳින් යුක්තයි. එතන තියෙන්නේ අසුභ පිළිකුල් භාවනාව. ගච්ඡanti සබ්බේ මරණං අහංච. මමත් හැමදෙනාම මරණයටපත් වෙනවා. එතන තියෙන්නේ මරණානුස්සතිය. අන්න ඒ ටික කරලා අපි ඊට පස්සේ සාම්ප්‍රදායිකව ආරක්ෂාව පිණිස ගාථාවක් කියනවා. ඉච්ඡේව මච්ඡන්ත නමස්සනීය. මෙසේ අතිශයින්ම නමස්කාර කළ යුතු නමස්සමානෝ රතනත්යන් යම් රත්නත්‍රයක් නමස්කාර කිරීමෙන් පුඤ්ඤාභිසන්දං විපුලං අලත්හං මහත් පින් රසක් අත්පත් කරගත්ත තස්සානුභාවේන හතන්තරාය. ඒ ආනුභාව බලයෙන් නැසූ අනතුරු ඇත්තෙක් වෙම්වා කියලායි අපි ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් අන්නේ ප්‍රාර්ථනාවත් ඇතිව තමයි අපි භාවනාවට බැසගන්නේ. ඉතින් දැන් අපි බුද්ධානුස්සති භාවනාව ඉන්ද්‍රිය ධර්ම වැඩින විදිහේ භාවනාවක් විදිහට
බුදු ගුණ බුදුරජාණන් වහන්සේට පාවිච්චි කරන ගුණ නාම මෙනෙහි කරමින් අපි ශ්‍රද්ධාව හිත තුළ වැඩි දියුණු කර ගැනීම සඳහා අපි භාවනාවට ප්‍රවේශ වෙමු. හැම දිනාම වැඳගෙන මා කියන කීවාට පසු මේ ගාථාවන් කියමින් භාවනාව සිදු කරන්න සූදානම් වෙන්න. හැමෝම මා කීවාට පසු කියන්න. නමාමි බුද්ධං ගුණ සාගරන්තං සත්තා සදා හුන්තු සුඛී අවේරා කායෝ ජිගුච්ඡෝ සකලෝ දුගන්ධෝ ගච්ඡanti සබ්බේ මරණං අහංච නමාමි ධම්මං සුගතේන දේශිතං සත්තා සදා හුන්තු සුඛී අවේරා කායෝ ජිගුච්ඡෝ සකලෝ දුගන්ධෝ ගච්ඡanti සබ්බේ මරණං අහංච නමාමි සංඝං මුනි රාජ ශාවකං සත්තා සදා හුන්තු සුඛී අවේරා කායෝ ජිගුච්ඡෝ සකලෝ දුගන්ධෝ ගච්ඡanti සබ්බේ මරණං අහංච ඉච්ඡේව මච්ඡන්ත නමස්සනීයං නමස්සමානෝ රතනත්තයං යං පුඤ්ඤාභිසන්දං විපුලං අලත්තං තස්සානුභාවේන අතන්තරායෝ දැන් හැම දිනාම දිනෙත් පියාගෙන හිත සංවර කරගෙන උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ මූලයේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ ලෝතුරා බුද්ධත්වයට පැමිණිලා ජීවමානව වැඩ හිඳින ආකාරය හිතට නගා ගන්න. ජීවමාන බුදු පියාණන් වහන්සේ අභියස දනින් වැතිරී වැඳ වැටි සිටින සදැහැති කුසේ මේ බුදු ගුණ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පවසන ආකාරයෙන් හොඳින් මුමුණන් මා කියන විදිහට එමෙහිට ඉතින් මුමුණමින් ඒ ගුණය හොඳින් තේරුම් ගන්න උත්සාහවත් වන්න. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ නොසැලෙන දහම් ඇති නිසා අවේධ ධම්ම නම් වනසේක.
දුක් නැති නිසා අනීඝ නම් වනසේක. අනන්ත වූ ප්‍රඥා ඇති නිසා අනන්ත පඤ්ඤ නම් වනසේක. මානය දුරු කළ නිසා අමම නම් වනසේක. අවසන් දේහය දරන නිසා අන්තිම දේහධාරී නම් වනසේක. අල්ප වූ අපේක්ෂාවන් ඇති නිසා අප්පිච්ඡ නම් වනසේක. කාමයන්ට ලොල් නොවූ නිසා අලෝලුප නම් වනසේක. අරඹන ලද වීර්යය ඇති නිසා ආරද්ධ විරිය නම් වනසේක. අලස නොවූ සිත් නැති නිසා අලීන චිත්ත නම් වනසේක. මරණයෙන් තැති නොගන්නා නිසා අසන්තස නම් වනසේක. සම්කල හැකි කිසිවෙකුත් ලොව නැති නිසා අසම නම් වනසේක. අසම වූම බුදු කෙනෙකුටම පමණක් සමවන නිසා අසම සම නම් වනසේක. සත්බුදුරජාණන් වහන්සේලා අතරින් සත්වැනි ඍෂිවරයාණන් වූ නිසා ඉසි සත්තම නම් වනසේක. රාග ද්වේෂ මෝහ නැසීමට අනුදත් නිසා උච්ඡේදවාද නම් වනසේක. සොම්නස්සහගත සිත් ඇති නිසා උදග්ග චිත්ත
නම් වනසේක. අතිමාන නැති නිසා අනතිමානී නම් වනසේක. සියලු ආධ්‍යාත්මික වූ බාහිර වූ කෙලෙස් බන්ධනයන්ගෙන් මිදුණු නිසා ආජානීය නම් වනසේක. සියලු ආශ්‍රවයන් සිඳ දමා නැවත ගැබක ශයනයට නොපැමිණීම නිසා ශ්‍රේෂ්ඨ ගුණයන්ගෙන් යුතුද නිසා අරිය නම් වනසේක. කරන ලද කටයුතු ඇති නිසා කතකිච්ච නම් වනසේක. සොඳුරු දහම් වඩනා නිසා කල්යාණ ධම්ම නම් වනසේක. සොඳුරු ප්‍රඥා ඇති නිසා කල්යාණ පඤ්ඤා නම් වනසේක. සොඳුරු දසුන් ඇති නිසා කල්යාණ දස්සන නම් වනසේක. පුරවි කෙවිල්ලන්ට බඳු වූ මිහිරි හඬ ඇති නිසා කුරවීක මధుර නම් වනසේක. සියලු ගුණයන්ගෙන් පිරුණු නිසා කේවලී නම් වනසේක. පියකරු වූ නෙත් සඟලක් ඇති නිසා චාරුනයන නම් වනසේක. ලොවෙහි තතු දේශනා නිසා දේශන ලද දෙය එලෙසින්ම වඩනා නිසා තථාගත නම් වනසේක. අස්මරුන් දිනු නිසා ජින නම් වනසේක. මෙසේ අනන්ත වූ අප්‍රමාණ ගුණ ඇත්තා වූ අසම වූ අසම සම වූ
තුන් ලෝකාග්‍ර වූ බුදු පියාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විච්ඡාචරණ සම්පන්නෝ සුඛතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. ඉතිපිසෝ භගවා බුද්ධෝ සත්තා දේව මනුස්සානං අනුත්තරෝ පුරිස ධම්මසාරති ලෝකවිදු සුගතෝ විච්ඡාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං සාදු සාදු සාදු. හොඳයි පින්වත්නි, ඒ පුහුණු කළ ආකාරයට ඔබට හැකියාව තිබෙනවා නම් විවේක ලද විට බුදු ගුණ ඔය විදිහට මෙනෙහි කරන්න. එහෙම බුදු ගුණ මෙනෙහි කරනකොට එයාගේ හිත රාගයෙන් නිදහස් වෙනවා, ද්වේෂයෙන් නිදහස් වෙනවා, මෝහයෙන් නිදහස් වෙනවා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ සඳහන් කරන්නේ යතෝකෝ මහා නාම අරිය ශාවකෝ තථාගතං අනුස්සරති නේවස් තස්මින් තමේ රාග පරියුක්තිතං චිත්තං න දෝෂ පරියුක්තිතං චිත්තං න මෝහ පරියුක්තිතං චිත්තං. බුදු ගුණ මෙනෙහි කරන කෙනාගේ හිතේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් පීඩාව ඇතිවන්නේ නැහැ. එතකොට ඒ විදිහට බුදු ගුණ මෙනෙහි කරනකොට හිතට මහ විශාල ප්‍රීතියක් ඇති වෙනවා. ඒ ඇති වෙන ප්‍රීතිය, රාග ද්වේෂ මෝහ මැඩ පවත්වාලීම තුළ ඇති වෙන ප්‍රීතිය ගත සිත සැහැල්ලු කරනවා. ප්‍රීති මනස්ස කායෝ පස්සම්බති. හිත ප්‍රීතිමත් වෙනකොට ගත කය සැහැල්ලු වෙනවා. පස්සද්ධ කායෝ සුඛං වේදියති. ගත සැහැල්ලු වෙනකොට සැපයක් දැනෙනවා, ගතට සුඛයක් දැනෙනවා. සුඛිනෝ චිත්තං සමාධියති. ගතට සෝයක් දැනෙනකොට හිත සමාහිත වෙනවා, හිත සමාධිමත් වෙනවා. අන්න එහෙම හිත සමාධිමත් වුණාම තමයි සමාහිතෝ යථා භූතං පජානාති. ඇත්ත ඇති හැටියෙන් දැක ගැනීමේ නුවණ හෙවත් විපස්සනා නුවණට හිත හරවන්න පුළුවන්කම ලැබෙන්නේ හිතේ ඒ සමාධිය ඇති වුණොත් විතරයි. ඉතින් අන්න ඒ විදිහට සමත භාවනාව සිද්ධ කරලා සමාධිය ඇති කරගෙන පසුව ඒ භාවනා කාල පරාසය තුළ ඇති වෙච්ච සියලු නාම රූප ධර්මයන්, සියලු සංස්කාරයන් ඇතිව නැතිව යන ස්වභාවයෙන් යුක්තයි කියලා තේරුම් අරගෙන අනිත්‍ය ධර්මයේ තේරුම් අරගත්තනම්, විපස්සනා නුවණ පහළ කරගත්තනම් ඒ සියලුම වෙනස් වන සුළු දේවල් මට අවශ්‍ය විදිහට පාලනය කරන්න බෑ, වෙනස් වෙනවා. ඒවා
මගේ නෙවෙයි කියලා වටහා ගත්තනම් අර ත්‍රිලක්ෂණය වටහා ගැනීම තුළ අවබෝධයෙන් පංචස්කන්ධෙහි කලකිරෙන අවබෝධයෙන්ම පංචස්කන්ධය අතහැරලා පංචස්කන්ධයෙන් නිදහස්ව ඒ පංච උපාදානස්කන්ධයෙන් නිදහස්ව ඒ අමා නිවන සාක්ෂාත් කරගන්නට හැකියාව ලැබෙනවා. ඒ නිසා නිවන දක්වාම මෙහෙය විය හැකි වටිනා භාවනාවකුයි බුද්ධානුස්සති භාවනාව කියන්නේ කියලා තේරුම් අරගෙන ඉඩ ලැබෙන හැම මොහොතකම ඒ ප්‍රායෝගිකව පුහුණු කරන්න පින්වත් ඔබ හැම දෙනාම වෑයම් කරන්න උත්සාහවත් වන්න. ඒ සඳහා අද මේ ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරය විශේෂයෙන්ම මේ පින්නතුන් හැම දෙනාම දායක නොවිනා පන්සලේ ඒ සතිපට්ඨාන භාවනා මධ්‍යස්ථානයේ දායක පින්නතුන් සේම ලොව පුරා විහිදී ප්‍රතිරී සිටින පින්නතුන් අපේ දායක පින්නතුන් සමග මේ පින්කම මෙලෙසින් සම්බන්ධ වෙලා කටයුතු කළේ. ඉතින් ඔබ හැම දිනාටම මේ සිදු කරගත් භාවනාමය කුසලයේ ඒ ප්‍රාර්ථනීය බෝධියකින් අමා නිවන සාක්ෂාත් කර ගැනීම පිණිස උපකාරයක්ම වේවායි අපි ඊට සිතින් ප්‍රාර්ථනා කරනවා. මේ සඳහා අවවාද අනුශාසනා කළ අපේ පින්වත් ධම්මපීති ස්වාමින් වහන්සේ පෙරට කරගත්ත සියලුම ස්වාමින් වහන්සේලා ධම්මගරු හාමුදුරු නායක හාමුදුරු ඇතුළු විහාරවාසී සියලු ස්වාමින් වහන්සේලාටත් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ පිණිස පවතිවා. අද පින්කමේ දායකත්වයෙන් දරා කටයුතු කරන ඇමරිකාවේ ටෙක්සස්හි ඔස්ටින් හි පදිංචි පින්වත් කල්යාණි ගමගේ මෑණියන්ට සංජය පුතණුවන් ශාලී ගමගේ මාත්මිය ආදී දරුවන් හැම දිනාටමද සියලු යහපත ශාන්තිය සපත උදා වේවා. උපන් දින සිහිපත් කරන ඒ පුණ්‍ය සේන ගමගේ මහත්මා පෙරට කරගත් ආශිර්වාද කරන්න බලාපොරොත්තු වන හැම දිනාටම සියලු ආශිර්වාද ලැබේවා. මේ උතුම් භාවනාමය කුසලය ඔබ අප හැමට අමා නිවන් සුව පිණිසම ඒකාන්තයෙන්ම උපනිශ්‍රේ වේවායි අපි ඊට සිතින් ප්‍රාර්ථනා කර සිටිනවා. හැම දිනාටම නිවන් සාක්ෂාත්යෙන් උපනිශ්‍රේ වේවායි අපි ඊට සිතින් ප්‍රාර්ථනා කර සිටිනවා. හැම දිනාටම නිවන් සාක්ෂාත්යෙන් උපනිශ්‍රේ වේවායි අපි ඊට සිතින් ප්‍රාර්ථනා කර සිටිනවා. හැම දිනාටම සාදු සාදු. පින්වතුනි, මේ වෙලාවේ සමාප්තියට පරිදි විහාරස්ථානයේදී බෞද්ධ විහාරස්ථානයේ බෞද්ධ විහාරස්ථානයේ මේ පුන් පොහොය නිමිති කරගෙන පවත්වනු ලැබූ සීල භාවනා වැඩසටහනෙහි උදාසන භාවනා වැඩසටහනයි බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදු ගුණ තේමා කොට ඉතා වටිනා ධර්මානුශාසනාවක් පවත්වා ඒ වගේම මේ බුදු ගුණ ඇසුරු කර ගනිමින් හැම දිනාටම මේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය දියුණු කර ගන්න ආකාරයත් ඒ වගේම බුදු ගුණ වඩමින් හිතේ සමාධිය දියුණු කර ගන්න ආකාරයත් පැහැදිලි කරලා මේ බුදු ගුණ ඇසුරු කරගෙන බුද්ධානුස්සති භාවනාව මෙහෙවනු ලැබුවේ. ඒ මෙහෙවනු ලැබූ ඒ සඳහා අපගේ ආරාධනාවෙන් වැඩම කවා වදාළ ඒ ශ්‍රී ලංකාවේ කොළඹ 7 නාරද බෞද්ධ මධ්‍යස්ථානාධිපති ඒ වගේම අලව්ව සිරි පැනසිහ ඒ භාවනා සෙනසුන්හි අධිපති නිර්මාතෘ ඒ වගේම ඒ මහරගම ධර්මායතනයේහි ආචාර්ය අපගේ ගෞරවනීය රාජකීය පඬිත තලල්ලේ චන්දකිත්ති ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඒ මෙහෙවනු ලැබුවේ. ඉතින් මේ වෙලාවේ උන්වහන්සේට නැවත වරක් සිත පැතීම පින් අනුමෝදන් කිරීම ආශිර්වාද කිරීම අපගේ පරම යුතුයකම. ඉතින් මේ උදාසන සිට මේ මොහොත දක්වා
විශේෂයෙන් මේ මොහොතෙහි උතුම් ධර්ම දානමේ පින්කම සිද්ධ කිරීමෙනුත් ඒ වගේම මේ විහාරස්ථානයේහි අපි මූලික කරගෙන අපේ ජීවිතයේ සිද්ධ කළා වූ ඒ සීල භාවනාදී සියලුම කුසල ධර්මයන්හි ආශිර්වාදයෙන්ුත් පින් බලයෙන්ුත් අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ ලොවට දායාද කළ උන්වහන්සේගේ ඒ මෑණියන් පරලෝසපත් වුණා වූ ආදරණීය මෑණියන්ටත් ඒ වගේම සුජීවත්ව සිටින ඒ ආදරණීය පියතුමාටත් උන්වහන්සේ මේ සම්බුද්ධ ශාසනයට දායාද කළ ඒ ගුරු දේවෝත්තමයන්න් වහන්සේලාට ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලාටත් උන්වහන්සේට ඒ ශිල්ප ශාස්ත්‍රය ලබා දුන් සියලු ගුරු ස්වාමීන්ද්‍රයන් වහන්සේලාටත් ගුරුවරුන්ටත් ඒ වගේම අපගේ ගෞරවනීය ස්වාමින් වහන්සේටත් මේ ධර්ම දේශනාව පවත්වනු ලැබූ ගෞරවනීය ස්වාමින් වහන්සේටත් මේ කුසල බලයෙන් විශේෂයෙන් ජීවත් වෙන හැම දිනාටම ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී භාවයේ දිගාසිරි සම්පන්නිය සැලසේවා. චිරාත් කාලයක් සම්බුද්ධ ශාසනයෙහි ශාසනයේ බබළුවන්නට අප්‍රමාණ මෙහෙවරක් කරන්ට සියලු කායික මානසික සුවපත් භාවයේ දිගාසිරි සම්පන්නිය සියලු ආශිර්වාද වේවා. ඒ පරලෝසපත් වුණා වූ සදාදරණීය මෑණියන් අපවත් වී වදාළ ඒ ආචාර්යෝත්තමයන් වහන්සේලා ඇතුළු සියලු දෙනාටම උතුම් නිවන් අවබෝධ පිණිස මේ උතුම් ධර්ම දානමේ පින කුසලයේ හේතු වේවායි අපි ප්‍රථම කොටම අපගේ ගෞරවනීය ස්වාමින් වහන්සේට ආශිර්වාද කරමු. පින් දෙමු. සාදු සාදු සාදු. ඉතින් අපි මේ මොහොතෙහි මේ සීල භාවනා වැඩසටහනෙහි උදාසන ඊළඟ වැඩසටහනට යන්නට පෙර අද මේ ධර්ම දේශනාවත් ඒ වගේම මේ අද දවස පුරාම සිද්ධ කරනු ලබන සීල භාවනා වැඩසටහනෙහි දායකත්වයේ දරන පින්වත් ඔබ පිළිබඳවත් සිහිපත් කරලා පොදුවේ හැම දෙනා පිළිබඳවම කෘතගුණ වේදීව මතක් කරලා අපි ඊළඟ වැඩසටහන සඳහා ගෞරවනීය ස්වාමින් වහන්සේ වැඩමවනවා. අද මේ බිනරපුන් පොහොය නිමිත්තෙන් පවත්වනු ලබන සීල භාවනා වැඩසටහනෙහි දායකත්වයේ දරන පින්නතුන් වෙනද වගේම ඒ පින්නතුන් පිළිබඳව අපි මේ වෙලාවේ සිහිපත් කරන අපේ ස්වාමින් වහන්සේ මතක් කළා වගේ ඒ ටෙක්සාසි ඔස්ටින් පදිංචි කල්යාණී ගමගේ මෑණියන් ඒ වගේ මේ සංජය මහත්මයා කුශාලි නෝනා ඇතුළු දරු පිරිස අද මේ පින්කමෙහි දායකත්වයේ දරනු ලබනවා. ඉතින් විශේෂයෙන්ම මේ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා ඒ කල්යාණී මෑණියන්ගේ ආදරණීය ස්වාමි පුත්‍රයාණන් දරුවනගේ ආදරණීය පියතුමා පුණ්‍යසේන ගමගේ මහත්මයා සැප්තැම්බර් මාසේ 6 වෙනිදා ජන්මදිනයේ දුනා. එතුමාට නිදුක් නිරෝගී බව ආශිර්වාදේ ප්‍රාර්ථනා කරලා සුබ උපන්දිනයකට ආශිර්වාද කිරීම පිණිස මේ උතුම් ධර්ම දානමය පින්කමට එකතු වෙනවා. ධර්ම දානමය පින්කමෙහි දායකත්වයේ දරන්නේ ඒකම සැප්තැම්බර් මාසේ 1 වෙනිදා ජන්මදිනයේ දින සූර්යකාන්ති මෙල්ලව ඒ තම කල්යාණි මෑණියන්ගේ ආදරණීය ඒ යෙහෙළිය ඒ තුමියට නිදුක් නිරෝගී භාවයේ දිගාසිරි සම්පන්නිය ප්‍රාර්ථනා කරන්නටත් ඒකම ඔක්තෝබර් මාසේ 12 වෙනි දින ජන්මදිනයේ දින ශ්‍රියාලතා ඒ සූර්යාරච්චි ආදරණීය සහෝදරියට ආශිර්වාද කිරීම පිණිසත් අද මේ පින්කමෙහි දායකත්වයේ දරනු ලැබුවා. ඒකම ඒ දෙදෙනාගේම පුණසේන ගමගේ මහත්මයාගේ කල්යාණි මෑණියන්ගේ ඒ නමින් පරලෝසපත් වන සදාදරණීය දෙමව්පියන් වහන්සේ ප්‍රධාන මේගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නත් කාටත් ආශිර්වාද පිණිස මේ පින්කමෙහි දායකත්වයේ දරනවා. ඒකම මේ පින්කමේ දායකත්වයේ දරන ඒ වෙනදා වගේම අපි සිහිපත් කරන ඒ ධර්ම දානයේ සඳහා එකතු වෙන ආනන්ද සෙනවිරත්න මහත්මයා තම ආදරණීය ස්වාමී දියණියට දෙහිණී
සෙනවිරත්න මහත්මියට පින් අනුමෝදන් කිරීම පිණිස නමින් පරල සපත් වන දෙමාපියාදී ඥාතීන් සිහිපත් කළ පුණ්‍යානුමෝදනා පිණිස අද පින්කමේ දායකත්වයේ දරනවා. ඒකම අජිත් මුණසිංහ මහත්මයා, මල්කි මුණසිංහ මහත්මිය, දරුවන්, පවුලේ පින්වතුන් පොදුවේ ඒ මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත්, ඒ දරුවන් පවුලේ හැම දෙනාට ආශිර්වාද පිණිසත් හැම දෙනාටම උතුම් ධර්මාවබෝධයට ධර්ම දානමය පින්කමක් හැටියටත් මේ පින්කමේ දායකත්වයේ දරන්නේ. ඒකම ડોક્ટર මහින්ද ජයරත්න මහත්මයා, චින්ත ජයරත්න මෑණියන්, පවුලේ පින්වතුන්, දරුවන් හැම දෙනාම ඒ මියගිය සියලු දෙමාපියාදී ඥාතීන්ට පින් අනුමෝදන් වීම පිණිසත් හැම දිනාටම ආශිර්වාද කරන ගමනේ කාටත් ධර්මාවබෝධයේ පිණිසත් පින්කමෙහි දායකත්වයේ දරනව ධර්ම දානමේ පින්කමක් හැටියට. ඒකම මේ පින්කමෙහි දායකත්වයේ දරන විශාන්ති ජය මහත්මිය තම දියණියගේ ජන්මදිනය නිමිති කරගෙන දියණියට ආශිර්වාද පිණිස ලිස් ජය මහ දියණියට සුබ උපන් දිනයකට නිදුක් නිරෝගී භාවයේ ප්‍රාර්ථනා ආශිර්වාද පිණිස ධර්ම දානමේ පින්කමක් හැටියට මේ පින්කමෙහි දායකත්වයේ දරනවා. ඒකම තාරක විදානගම මහත්මයා අනුජනෝන ඒ විශේෂයෙන් තමන් නමින් පරලෝසපත් වුණා වූ පියවණන් වහන්සේලා දෙපළ ඇතුළුව මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම පිණිසත් ආදරණීය මෑණිවරු දෙපළට නිදුක් නිරෝගී භාවයේ දිගාසිරි සම්පන්නියේ